හරිද? එතකොට මෙතනදී අපි එතකොට යොදාගන්නේ අනුමාපන ක්‍රමයක්. හරි? Fe2 Fe3 ජලීය ද්‍රාවණයෙන් දන්නා පරිමාවක් අරගෙන KMnO4 දන්නා සාන්ද්‍රණයක් සහිත ද්‍රාවණයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. තේරුණාද? එතනදී රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරි? right. එතකොට මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා දෙක මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක්. මම දැන් මේ ටික මකන්නම්. එතන මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. දැන් KMnO4 කියලා කියන්නේ එතන පොටෑසියම් පර්මැංගනේට් ආම්ලික මාධ්‍යයේදී Fe2 Fe3 ජලීය ද්‍රාවණයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට එතනදී MnO4 Mn2 බවට පත් වෙනවා. හරි? පහක් ඉලෙක්ට්‍රෝන. තේරුණාද? මේක එක කියලා දාන්න. දැන් අදාළ අපි දැන් සාන්ද්‍රය හොයන්න ඕන පද්ධතියේ ඉන්නේ Fe2 නුයි Fe3 නුයිනේ. right. දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මෙයා ඔක්සිහරණය වුණානේ. මෙතනදී MnO4 Mn2 බවට පත් වෙද්දී එයා ඔක්සිහරණය වෙන්නේ. දැන් මේ ඉන්න දෙන්නගෙන් කාටද මේ දෙන්නගේ අනිවාර්යෙන් කෙනෙක් ඔක්සිකරණය වෙන්න ඕනේ. මේ දෙන්නගෙන් කවුද ඔක්සිකරණය වෙන්නේ? Fe3 ඔක්සිකරණය වෙන්න බෑනේ. ධන 3 උපරිම ඔක්සිකරණ අංකයේ තියෙන යකඩ. එසා මේ ධන දෙක තියෙන එක්කෙනා තමයි ඔක්සිකරණය වෙන්නේ. Fe3 ඒ විදිහටම පද්ධතියේ නිහඬව ඉන්නවා. හරි? right. එතකොට පද්ධතියේ තියෙන Fe2 මොකද්ද වෙන්නේ? Fe3 බවට ඔක්සිකරණය වෙනවා. මේ විදිහට. හරි? අපිට පුළුවන් පළවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව පහෙන් ගුණ කරලා එකතු කරන්න. ඒතර 5ක් Fe2 MnO4 8ක් H+ 5ක් Fe3 Mn2 සහ 4ක් ජලය ওই විදිහට හදන්න පුළුවන්. පැහැදිලිද? ওই විදිහට හදන්න පුළුවන්. දැන් මේකෙදි හොඳට බලන්න මේ Fe2 සහ MnO4 අතර මවුල් අනුපාතය කීයද? 5ට 1යි. දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී තේරුම් ගන්න අපි දන්නා සාන්ද්‍රණයක් සහිත KMnO4 ද්‍රාවණයක් තමයි යොදාගෙන තියෙන්නේ. සහ දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී ඒ ගත්ත KMnO4 ගෙන් කොච්චර වැය වුණාද කියලා හොයාගන්න පුළුවන්. ඇයි? වැය වෙච්ච KMnO4 පරිමාව අපිට සටහන් කරගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය දන්නවා, වැය වෙච්ච පරිමාව දන්නවා. එහෙනම් මෙතනදී ප්‍රතික්‍රියාවට දායක වෙච්ච KMnO4 මවුල ගන්න හොයාගන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නගේ මවුල අනුපාතය 5ට 1යිනේ. එහෙනම් KMnO4 ගේ වැය වෙන මවුල ගන්න දන්නවනම් එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. Fe2 මවුල ගන්න හොයාගන්න පුළුවන්. හරිද? එහෙනම් මේ Fe2 මවුල ගන්න තමයි මොකද්ද? කියන්නේ අර ද්‍රාවණයේ තිබ්බේ. මේ Fe2 මවුල ගන්න තමයි අර ද්‍රාවණයේ තිබ්බේ. ඒ වගේම තමයි ඒ ද්‍රාවණයේ තියෙන සමස්ත පරිමාව අපි දන්නවනේ. දැන් මෙතනදී වැය වෙච්ච KMnO4 මවුල ගන්න හොයාගන්න පුළුවන්. ඇයි? KMnO4 සාන්ද්‍රණය දන්නවා. වැය වෙච්ච KMnO4 පරිමාව දන්නවා. එහෙනම් අපිට පුළුවන් මෙතනදී ප්‍රතික්‍රියා වෙච්ච KMnO4 මවුල ගන්න හොයාගන්න. එහෙනම් එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ඕනේ Fe2 මවුල ගන්න මෙතන හොයාගන්න පුළුවන් 1ට 5නේ අනුපාතය. ඒ Fe2 මවුල ගන්න දන්නවා. ඒ මවුල ගන්න තමයි අර ජලීය ද්‍රාවණයේ තිබ්බේ. ඒ ජලීය ද්‍රාවණයේ සමස්ත පරිමාව අපි දන්නවා. එහෙනම් මේ ජලීය ද්‍රාවණයේ සමස්ත පරිමාව දන්නවා. ඒක ඇතුළේ තියෙන Fe2 මවුල ගන්න දන්නවා. එහෙනම් සාන්ද්‍රණය දන්නවා, Fe2 මවුල ගන්න දන්නවා. එහෙනම් අපිට එතනින් Fe2 ගේ මොකද්ද? සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. දැක්කද? ඔය පියවරෙන් Fe2 ගේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි තේරුම් ගන්න. Fe2 මේ විදිහට ප්‍රතික්‍රියා වෙද්දී පද්ධතියේ ඉතිරි වෙලා ඉන්නවා. කවුද? Fe3 කෙනෙක්. පද්ධතියේ ඉතිරි වෙලා ඉන්නවා Fe3 කෙනෙක්. අපි ඒ Fe3 ගේ සාන්ද්‍රණය දැන් දෙවෙනි වටේදී හොයන්න ඕනේ. පද්ධතියේ Fe3 කෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා. හරි දැන් මෙතෙන්දී Fe2 සාන්ද්‍රණය හොයාගත්තනේ. අනික මෙතන ප්‍රතික්‍රියාවට ගිය Fe2 සම්පූර්ණයෙන්ම දැන් Fe3 බවට පත් වෙලා තියෙනවා. තේරුණාද?
මෙතන ඉන්න Fe2+ දැන් සම්පූර්ණයෙන්ම Fe3+ බවට පත් වෙලා. හරිද? ඒ වගේම තමයි දැන් පද්ධතිය ඉතිරි වෙලා ඉන්නවා තව Fe3+ කෙනෙක්. දැන් ඒ Fe3+ ගේ තමයි සාන්ද්‍රය අපි දැන් දෙවෙනිට හොයන්න ඕනේ. නමුත් අර මෙතන ඉන්න Fe2+ දැන් Fe3+ බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් හැදුණු Fe3+ සහ ඊළඟට පද්ධතිය ඉතිරි වෙලා ඉන්නේ Fe3+ ඉන්නේ. නේ? අර ජලීය ද්‍රාවණේ ඉතිරිලා ඉන්නේ Fe3+ ඉන්නේ. මේ දෙන්නම සලකන්න වෙනවා ඊළඟ පියවරේ. හරි. එහෙනම් මෙතනින් ඔන්න දැන් Fe2+ සාන්ද්‍රය හොයාගත්තා. ඒ වගේම තමයි දැන් මෙතනදී අර වැයවෙච්ච MnO4- ගන්න දන්නවනේ. එහෙනම් අපිට පුළුවන් අලුතෙන් හැදිච්ච Fe3+ මවුල ගන්න හොයන්න. මෙතනින් පුළුවන් අලුතෙන් හැදිච්ච Fe3+ මවුල ගන්න හොයන්න. එහෙනම් මෙතනින් අලුතෙන් හැදිච්ච Fe3+ මවුල ගන්න දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ පද්ධතිය ඉතිරි වෙලා තිබ්බ Fe3+ මවුල ගන්න. ඉතින් කොහොම වුණත් මේ ගානයි මෙන්න මේ ප්‍රමාණයයි ඒ දෙගොල්ලොම එකතු වෙලා තමයි ඊළඟ ප්‍රැක්ටිකල් එක අපි කරන්නේ. තේරුණාද? එහෙනම් ඊළඟ අපි KMnO4 එක්කෙනෙක්ව ගත්තා. අපිට දැන් ඔය දීලා තියෙන උත්තර වලින් එක සංයෝගයක් තමයි KMnO4. ඒ KMnO4 අපිට යොදා ගන්න පුළුවන් Fe2+ හොයාගන්න. හරි? ඔය ප්‍රැක්ටිකල් එකේ යොදා ගන්න පුළුවන්. දැන් Fe3+ ගන්න හොයන්නේ කොහොමද? ඒකට අපිට ගන්න පුළුවන් ඔය දීලා තියෙන උත්තර වලින් SO2 සල්ෆර් ඩයොක්සයිඩ් යොදා ගන්න පුළුවන්. කොහොමද සල්ෆර් ඩයොක්සයිඩ් යොදාගෙන අපි ප්‍රැක්ටිකල් එක කරන්න ඊළඟට. අපිට දැන් හොයන්න ඕනේ ද්‍රාවණේ ඉතිරලා තියෙන Fe3+. ඒ කියන්නේ Fe2+ එක්ක හිටපු Fe3+. එයාගේ සාන්ද්‍රය තමයි දැන් හොයන්න. හැබැයි තේරුම් ගන්න දැන් අලුතෙන් Fe3+ලත් හැදුණානේ. හැබැයි අලුතෙන් හැදිච්ච Fe3+ මවුල ගණන් දන්නවා. හරි? දැන් ඊළඟ ප්‍රැක්ටිකල් එකට අපි Fe3+ ගෙනියද්දි ඒ Fe3+ ගොඩේ මේ ප්‍රතික්‍රියාවෙන් අලුතෙන් හැදුණු Fe3+ නුත් ඉන්නවා. අර ද්‍රාවණේ ඉතිරි වෙලා ඉන්න Fe3+ නුත් ඉන්නවා. දැන් KMnO4 එක්කෙනෙක් KMnO4 එක ද්‍රාවණයක් හැටියට අපි යොදා ගන්න පුළුවන්. එක සංයෝගයක් හැටියට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි දෙවෙනි ප්‍රැක්ටිකල් එකට මම යොදාගන්නේ SO2. එනවා දැන් මම මේ ප්‍රතික්‍රියාව මකනවා. දැන් SO2 යොදාගෙන කොහොමද මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ? දැන් අපි බලමු. SO2 යොදාගෙන කොහොමද අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ? මෙන්න මෙහෙම. දැන් අපි SO2 ගන්නවා. හරි? SO2 කියලා කියන්නේ මොකද්ද? SO2 කියලා කියන්නේ මෙතනදී SO2 වායුව නෙමෙයි. හරිද? සල්ෆියුරස් දන්නවනේ. ඒ SO2 කියන්නේ ආම්ලික වායුවක්. මේ SO2 ජලයේ දිය කරලා අපිට පුළුවන් දුබල අම්ලයක් වන සල්ෆියුරස්ව හදන්න. ඇත්තටම මෙතනදී මේ සල්ෆියුරස් අම්ලය ගැන තමයි කියන්නේ. SO2 කියලා කිව්වට මෙතනදී අපි යොදාගන්නේ සාමාන්‍ය SO2 ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ SO2 ජලයේ දිය කරලා සල්ෆියුරස්ව හදාගන්නවා. හරිද? right. එහෙම හදාගත්ත සල්ෆියුරස්ව තමයි දැන් අපි මේ ප්‍රැක්ටිකල් එකට යොදාගන්නේ. එතනදිත් අර KMnO4 වගේම දන්නා සල්ෆියුරස් සාන්ද්‍රයක් සහිත ද්‍රාවණයක් ගන්න. දන්නා සාන්ද්‍රයක් සහිත සල්ෆියුරික් යොදා ගන්න. සල්ෆියුරස් හරි. සල්ෆියුරස් මෙතනදී අපි යොදාගන්නේ දන්නා සාන්ද්‍රයක් සහිත සල්ෆියුරස් ජලීය ද්‍රාවණයක්. එහෙම නැත්නම් දන්නා සාන්ද්‍රයක් සහිත SO2 ද්‍රාවණයක්. කියන්නේ SO2 ජලය බූල්ණය කරලා හදාගත්ත ද්‍රාවණයක්. ඒ කියන්නේ ජලය බූල්ණය කරාම සල්ෆියුරස් තමයි හැදෙන්නේ. හරි. එයාගේ දන්නා සාන්ද්‍රයක් සහිත ද්‍රාවණයක් තමයි ගන්න. දැන් කොහොමද මේ ප්‍රතික්‍රියාවට SO2 යොදාගන්නේ? දැන් අපි දැක්කා ද්‍රාවණේ ඉතිරි වෙලා ඉන්නවා Fe3+ යම්කිසි ප්‍රමාණයක්. හරි. දැන් අපිට අන්න ඒ Fe3+ ගේ සාන්ද්‍රය තමයි හොයන්න ඕනේ. හරි. ද්‍රාවණේ ඉතිරි වෙලා ඉන්නවනේ යම්කිසි Fe3+ ප්‍රමාණයක්. අන්න ඒ Fe3+ ගේ සාන්ද්‍රය තමයි අපිට දැන් හොයන්න ඕනේ. හැබැයි තේරුම් ගන්න දැන් මේ අවස්ථාවේ පද්ධතිය ගන්නකො. මේ අවස්ථාවේ පද්ධතිය ගත්තාම අර එතනදී ඉතිරි වෙච්ච Fe3+ නුත් දැන් පද්ධතියේ ඉන්නවා. ඒ වගේම තමයි අර Fe2+ KMnO4ත් එක්ක ප්‍රතික්‍රියා කරලා අලුතෙන් හැදුණු Fe3+ නුත් ඉන්නේ. එයාත් දැන් මේ පද්ධතියේ ඉන්නවා. එහෙනම් මේ දෙන්නම තමයි මෙතනදී අපි SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. පැහැදිලිද? එහෙනම් SO2 මෙතනදී ඔක්සිකරණය වෙනවා සල්ෆේට් බවට. පැහැදිලිද? සල්ෆේට් බවට. 4H+
දෙයක් ඉලෙක්ට්‍රෝන. මම මේක තුන්වෙනි සමීකරණය හැටියට ගන්නවා. ඒ වගේම තමයි මෙතනදී Fe3+ මොකද්ද වෙන්නේ? ඔක්සිහරණය වෙනවා Fe2+ බව. හරි. ඒතර අපිට පුළුවන් තුන්වෙනි සමීකරණේ හතරවෙනි සමීකරණ දෙකෙන් වැඩි කරලා ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරන්න. එහෙනම් දෙකක් Fe3+ SO2 දෙකක් ජලය ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා දෙකක් Fe2+ සල්ෆේට හතරක් H+. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න දැන් මෙතනදී අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේදී අපි මෙතෙන්දී ගන්නේ දන්නා සාන්ද්‍රණයක් සහිත SO2 ද්‍රාවණයක් නේ. එහෙම නැත්නම් දන්නා සාන්ද්‍රණයක් සහිත SO2 ජලයේ දිය කරලා හදාගත්ත ජලීය ද්‍රාවණයක්. දැන් මේ ප්‍රතික්‍රියාවේදී අපිට පුළුවන් එයාගේ වැය වෙච්ච SO2 පරිමාව සටහන් කරගන්න. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී වැය වෙච්ච SO2 මවුල ගන්න හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දෙන්නගේ Fe3+ සහ SO2 ගේ මවුලතර අනුපාතය දෙකට එකයිනේ. Fe3+ සහ SO2 ගේ මවුලතර අනුපාතය දෙකට එකයි. එහෙනම් මට පුළුවන් මෙතනදී ප්‍රතික්‍රියාවට වැය වෙච්ච මුළු Fe3+ මවුල ගන්න හොයාගන්න. හරි. මෙතනදී ප්‍රතික්‍රියාවට වැය වෙච්ච මුළු Fe3+ මවුල ගන්න මට හොයාගන්න පුළුවන්. පුළුවන් නේ. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය දන්නවනේ. මෙයාගේ වැය වෙච්ච ප්‍රමාණය වගේ දෙගුණයක් තමයි Fe3+. හරි. වැය වෙච්ච Fe3+ මවුල ගන්න හොයාගන්න පුළුවන්. ඒ වැය වෙච්ච Fe3+ මවුල ගන්න කියන්නේ කවුද? අර ද්‍රාවණේ ඉතිරි වෙලා හිටියේ. දැන් අපි සාන්ද්‍රණය හොයන්න ඕනේ Fe3+ කොට්ටාසයක් ඉන්නවනේ. අන්න ඒගොල්ලොන්ගේ මවුල ප්‍රමාණය ධන අර පළවෙනි අවස්ථාවේදී Fe2+ KMnO4 එක්ක ප්‍රතික්‍රියා කරලා අලුතෙන් හැදුණු Fe3+ මවුල ගන්න ඒ දෙන්නගේම එකතුව තමයි මෙතනින් අපිට ලැබෙන්නේ. හැබැයි අපි දැක්කා Fe2+ KMnO4 එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන මවුල ගන්න අපි දන්නවනේ. ඇයි? ඊතර ප්‍රතික්‍රියාවෙම අපිට ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන්ම හැදෙන Fe3+ මවුල ගන්න හොයාගන්න පුළුවන් නේ. තේරුම් ගන්න. එහෙනම් මෙතන Fe3+ ගානෙන් අන්න ඒ Fe3+ ගාන අඩු කරාම කවුද එන්නේ? අර ද්‍රාවණයේ ඉතිරි වෙලා ඉන්න Fe3+ මවුල ගාන. අර මුල් ද්‍රාවණයේ ඉතිරි වෙලා ඉන්න Fe3+ මවුල ගාන. එහෙනම් ඒ Fe3+ ගේ මවුල ගාන අපි දන්නවා. ඒ වගේම තමයි ඒ Fe3+ මවුල ගාන ඉන්න පරිමාවත් අපි දන්නවා. එහෙනම් Fe3+ මවුල ගානක් දන්නවා. පරිමාවක් දන්නවා. එහෙනම් Fe3+ සාන්ද්‍රණය අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය ක්‍රමවේදයෙන් තමයි Fe2+ සහ Fe3+ සාන්ද්‍රණය අපි හොයාගන්නේ. පැහැදිලිද? එහෙනම් 25ට උත්තරේ මොකද්ද? B සහ C. අපිට KMnO4 සහ SO2 අරගෙන තමයි ලේසියෙන්ම Fe2+ සහ Fe3+ සාන්ද්‍රණ හොයන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා B සහ C කියලා කියන්නේ උත්තරේ 4. එහෙනම් 25ට 4 හරි. 25ට උත්තරේ 4. 25ට උත්තරේ 4. B සහ C. SO2 සහ KMnO4. මුලින් මොකද්ද කරේ? KMnO4 එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වා. එතනින් Fe2+ සාන්ද්‍රණය හොයාගත්තා. ඒ වගේම තමයි ඒ ප්‍රතික්‍රියාවෙන් අලුතෙන් හැදෙන Fe3+ මවුල ගන්න හොයාගත්තා. ඊළඟ ප්‍රැක්ටිකල් එකට අපි SO2 ගන්නවා. එතෙන්දී SO2ත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ අර ප්‍රතික්‍රියාවෙන් අලුතෙන් හැදුණු Fe3+ සහ අර මුල් ද්‍රාවණයේ ඉතිරි වෙලා ඉන්න Fe3+ දෙන්නගෙම මුළු එකතුව. එතකොට එතන SO2ත් එක්ක ප්‍රතික්‍රියා කරවලා අපිට හොයාගන්න පුළුවන් එතන ප්‍රතික්‍රියාව සඳහා දායක වන Fe3+ මවුල ගන්න. කියන්නේ එතනදී වැය වෙන Fe3+ මවුල ගන්න. ඒ Fe3+ මවුල ගානෙන් අර ප්‍රතික්‍රියාවෙන් අලුතෙන් හැදුණු Fe3+ මවුල ගන්න අඩු කරාම ද්‍රාවණයේ ඉතිරි වෙලා ඉන්න Fe3+ මවුල ගන්න හොයන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ Fe3+ අඩංගු වෙන සමස්ත පරිමාවත් අපි දන්නවනම් අපි දන්නවනේ මොකද එයාගේ දන්නා පරිමාවක්නේ අපි ගන්නෙ. එහෙනම් අපිට සාන්ද්‍රය හොයන්න පුළුවන්. එහෙනම් ඔය ක්‍රමය අපිට එතනදී භාවිතා කරන්න පුළුවන්. හරි? රයිට්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. 26.
right එහෙනම් බලමු 26 KSP ගැටලුවක් තියෙන 26 26 මොකද 26 කියන්නේ මේ right අපිට කියන්නේ මෙන්න මේ සංයෝගය 26 නේ 26 මෙන්න මේ වගේ සංයෝගයක් මේ වගේ අයනික සංයෝගයක් ඒක අල්ප ද්‍රාව්‍ය අයනික සංයෝගයක් හරිද ජලයේ ද්‍රාව්‍යතාව x ලු මේ සංයෝගයේ ද්‍රාව්‍යතා ගුණිතය අහනවා දැන් ඇත්තට මෙයා හැදිලා තියෙන්නේ මොන දෙන්නකින්ද බලන්න මේ සංයෝගය හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම හරිද මුලින්ම මෙයා කැඩෙනවා K+ සහ AlSO4 to minus විදිහට හරිද මෙහෙම තමයි ඉන්නේ තේරුණාද මේ තමයි කැටායනය මේ තමයි ඇනායනය හැබැයි තේරුම් ගන්න මේක ඇතුලේ ආපහු මෙයා කැඩෙනවා ඇලුමිනියම් 3+ සහ සල්ෆේට බවට තේරුණාද හරි නේද ඔන්න ඔහොම එකක් නේ තියෙන්නේ කොම එකක් තමයි තියෙන්නේ හරි උතනදී හැබැයි right මෙහෙමයි මෙතන ඇතුලේ තියෙන්නේ සංගත බන්ධනනේ ඔව් right එතකොට මෙහෙමයි වෙන්නේ මේකේ මේ අල්ප ද්‍රව්‍ය අයනික සංයෝගයේ කැටායනය වෙන්නේ මෙයා ඇනායනය වෙන්නේ මෙන්න මේ ප්‍රභේදය තේරුණාද මෙන්න මේ ප්‍රභේද තමයි ඇනායනය වෙන්නේ හරි එතකොට මේකෙදි පොඩ්ඩක් නෑ හරි ඔව් හරිද දැන් මුලින්ම කැඩුනහම මෙයා තමයි කැටායනේ මෙයා තමයි ඇනායනේ හැබැයි තේරුම් ගන්න මේකෙත් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා මේක තව කැඩෙනවා මම ඉස්සෙල්ලා ලිව්වා හරි ඇලුමිනියම් 3+ සහ සල්ෆේට බවට तो තේරුම් ගන්න දැන් මෙයාගේ මවුලයක් ගත්තොත් ඇලුමිනියම් 3+ මවුලයක් ඉන්නවා සල්ෆේට මවුල දෙකක් ඉන්නවා හරි